සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. 2020 වසරේ ජූලි මාසයේ 11 වෙනිදා විදර්ශනා භාවනා වැඩසටහන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්තුනේ ගෙවී යන ඔබගේ ජීවිතයේ ඊටාම වටිනා මොහොතක් හැටියට ඊටාම ආශ්චර්යවත් මොහොතක් හැටියට මේ මොහොත සලකන්න පුළුවන්. මේ මොහොතට රැස් වෙලා සිටින ඔබ බලාපොරොත්තු වෙන්නේ නිවන් දකින්න. නිවන් දකින්න. පින්වතුනි, නිවන් දකින්න ලෙහෙසි නෑ. නිවන් දකින්න ලෙහෙසි නෑ. නිවන දකින්න පුළුවන් ඔබගේ මසසින් නෙමෙයි. මසසින් නෙමෙයි. මනසේ තියෙන ප්‍රභාස්වර ස්වභාවය මොහොතින් මොහොත ඇති වෙනකොට ඔබේ නිර්වාණ සුවය තුල ජීවත් වෙනවා. එහෙමනම් පින්වතුනි, නිවන් දකින්නට පෙර ඔබ සියලු දැකීම් අවසන් කරන්නට ඕනේ. සියලු දැකීම් අවසන් කරන්නට ඕනේ. සියලු දැකීම් කියලා කියන්නේ සියලු දෘෂ්ටි, සියලු සංකල්ප, සියලු මතවාද. ඒ සියල්ල නොමැති මොහොතක ඔබ නිර්වාණ සුවය සජීවීව අත්දකින්නවා, අත්විඳිනවා. ඒ වගේම පින්වතුනි, නිවන් ලබන්නට නම් සියලු බලාපොරොත්තු අවසන් කරන්නට ඕනේ. සියලු බලාපොරොත්තු අවසන් කරන්නට ඕනේ. ඔබගේ ලෝකයේ නිර්මාණය වෙලා තියෙන්නේ බලාපොරොත්තු රාශියක් සමග. ඒ බලාපොරොත්තුව තමයි ඔබව ජීවත් කරන්නේ, ජීවත් කරවන්නේ. ඒ හින්දා ඔබ නිවන් ලබන්නට නම්, ඒ නිරාමිස සුවතාවය අත්විඳින්නට නම් සියලුම බලාපොරොත්තු අවසන් කර දමන්නට ඕනේ. පින්වතුනි, ඔබ කල්පනා කරලා බලන්න, මේ නිවන ඔබෙන් ඈතට යන්නේ, දුරස් වෙන්නේ නිර්වාණ ධර්මයේ පිළිබඳව විමර්ශනය වීමක් නොවන නිසා. ඔබගේ ජීවිතේ පුරාවටම ඔබ විමර්ශනය කළේ, විමසා බැලුවේ සංස්කාර ලෝකයේ පිළිබඳව. ඇහැට
කනට, නාසයට, දිවට, කයට, මනසට ගැළපෙන ඒ ඉන්ද්‍රිය තුලින් හඳුනා ගන්නා ධර්මතාවයන් ඔබ විමසීමකට ලක් කළා. නමුත් පින්නතුනේ නිර්වාණ ධර්මය ඒ ආකාරයෙන් විමසීමකට භාජනය කරන්න බෑ. ඒකට හේතුව තමයි නිර්වාණ ධර්මයේ සෑම මොහොතකදීම පවතින්නේ ඉන්ද්‍රිය සීමාවෙන් නොවන නිසා. ඉන්ද්‍රිය සීමාවෙන් නොවන නිසා. ඔබ මේ විමර්ශනය කතරම් දුරකට පවත්වනවාද කිව්වොත් ඉන්ද්‍රයන් වලින් එහාට ඔබ මේ විමර්ශනය සිද්ධ කරන්නට ඕනේ. ඉන්ද්‍රයන් වලින් එහාට ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතයේ පුරාවට ඔබ කිසිම මොහොතකදී ඉන්ද්‍රිය සීමාව ඉක්මවමින් විමර්ශන කටයුත්තක් සිද්ධ කළා නැහැ. ඔබ ඇසේ සීමාවෙන් නැවතුණා. කනේ සීමාවෙන් නැවතුණා. නාසයේ, දිවේ, කයේ, මනසේ උපරිම සීමාවෙන් ඔබ නැවතුණා. ඒක තමයි පින්නතුනි ඔබ විසින් නිර්මාණය කරගත්ත ලෝකයේ ස්වභාවය. නමුත් මේ නිර්වාණ ධර්මය ගවේෂණය කරනකොට නිර්වාණ ධර්මයේ පිළිබඳව විමසීමක් සිද්ධ කරනකොට ඔබ ඔබගේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ගමන නැවැත්විය යුතුමයි. ඉන්ද්‍රිය සාපේක්ෂිත ගමන නැවැත්විය යුතුමයි. එනිසා මොහොතක් මනස નિરાයාසය තුල පවතින්නට ඉඩ හරිමින් මේ ඉන්ද්‍රිය ලෝකයේ ඉක්මවා පවතින ඒ නිර්වාණ දර්ශනය සදාකාලික සැනසීම තුල ඔබට ජීවමාන වෙන්නට පුළුවන් කමක් තියනවද කියලා සොයා බලන්න. මේ මොහොත තුලදී පින්වතුනි ඔබ කිසිම කටයුත්තක් කළ යුතු නැහැ. ඔබගේ ක්‍රියාව නවත්වන්න. ක්‍රියාව නවත්වන්න. සියල්ල ස්වභාවයකට බාර දීලා ඔබ මනසින් නිදහස්ව වාසය කරන්න. මනසින් නිදහස්ව වාසය කරන්න. මේ නිවීම ඇති කර ගන්නට නම් අසංඛාරික තැනක තමන්ගේ මනස පිහිටවන්නට ඕනේ පිළිතුනේ. අසංඛාරික තැනක මේ ලෝකේ පවතින සෑම සංස්කාරික ධර්මතාවයක්ම ගොඩනැගිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන්. ඒ සතර මහා ධාතුන්ගෙන් නිර්මාණය වෙලා තියෙන සෑම ධර්මතාවයක්ම සෑම සංස්කාරකයක්ම ඔබගේ මනස හඳුනනවා. මනස විඳිනවා. ඒක තමයි සංස්කාරික ලෝකයේ ස්වභාවය. නමුත්
මේ නිර්වාණය මේ නිවීම ප්‍රත්‍යක්ෂ කරගන්නා මොහොතේ ඔබ මේ සංස්කාරික ලෝකේ අතහරිනවා පින්නතුනි. එනිසා මේ ස්වභාවය තුල ගලාගෙන යන ඔබගේ මනස කිසිම තැනක පිහිටවන්නට උත්සාහවත් වෙන්න එපා. ස්වභාවය තුලම සැරිසරන්නට ඉඩ හරින්න. රඳවන්නට උත්සාහ නොකරන්න. ඔබට මේ මොහොතේ හැකියාවක් තියෙන්නට ඕනේ සියලුම ඇලීම් අත්හැරලා එවැගේම සියලුම අත්හැරීම් අත්හැරලා ඊටාම ගැඹුරු කාරණයක් සියලුම අත්හැරීම් අත්හැරලා කිසිවක් නැති තැන ධර්මය අවබෝධ වීම තුල සියල්ල යහපත් වනවාය කියන විශ්වාසයෙන් පූර්ණ අතහැරීමක් සිද්ධ කරලා අකාලික අවස්ථාවේ සිත පිහිටවන්න. පූර්ණ අතහැරීමක් කරලා අකාලික අවස්ථාවේ සිත පිහිටවන්න. මේ වචනය ඉක්මවා පවතින දේශනේ ඔබට උපාදානය කරගත යුතු කිසිම වචනයක් නැහැ. ඔබට අල්ලා ගන්නට කිසිම වැකියක් නැහැ. දැනුම විදිහට මතකයේ තුල රඳවා ගන්නට කිසිදු අදහසක්, කිසිදු සංකල්පයක්, කිසිදු දෘෂ්ටියක් මේ දේශනාව තුල නැහැ පින්නතුනි. මේ දේශනය ඔබ අත්ලක් කරගන්නට ඕනේ. මේ දේශනා කෙරෙන්නේ සත්‍ය. මේ සත්‍යය. මේ ආගමක් නෙවෙයි. මේ දේශනා කරන්නේ ජාතිකත්වයක් පිළිබඳව නෙවෙයි. වාර්ගිකත්වයක් පිළිබඳව නෙවෙයි. තමන්ගේ වෘත්තීය මට්ටමක් පිළිබඳව නෙවෙයි. සමාජ තලයන් පිළිබඳව නෙවෙයි. මේ මොහොත තුලදී ඔබ හදවත යොමු කරලා තියෙන පින්නතුනි සත්‍ය හඳුනා ගන්නට, සත්‍ය දකින්නට, මනසින් සත්‍ය අවබෝධ කරගන්නට. ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළ සැබෑ සත්‍ය තමයි පින්නතුනි ඒ. ඒක තමයි තත් ආකාරය. පවතින නියම ස්වභාවය. ඒක ආගමකට කොටු කරන්න බෑ. ඒක ජාතියකට කොටු කරන්න බෑ. ඒක සංස්කෘතියකට කොටු කරන්න බෑ. ඒක දේශපාලනමය වශයෙන් වර්ග කරන්න බෑ. බෙදන්න බෑ. කොටස් කරන්න බෑ. බලන්න ඔබ සොයාගෙන යන සත්‍ය කෙතරම් ආශ්චර්යවත්ද? කෙතරම් ආශ්චර්යවත්ද? මේ මොහොත තුලදී පින්නතුනි ඔබට දැනෙන සියල්ලගෙන්ම හිත නිදහස් කරන්න. ඔබට දැනෙන සියල්ලගෙන්ම හිත නිදහස් කරන්න. හැඟෙන සියල්ලගෙන්ම හිත නිදහස් කරන්න. හැඟෙන සියල්ලගෙන්ම හිත නිදහස් කරන්න. පෙනෙන සියල්ලගෙන්ම නිදහස් වෙන්න.
පෙනෙන සියල්ලගෙන්ම නිදහස් වෙන්න. නිදහස් වීමෙන්ද නිදහස් වෙන්න. නිදහස් වීම කියලා ඔබ ක්‍රියාවලියක් සිදු කරනවා නම් ඒ ක්‍රියාවලියෙන් ඔබ නිදහස් වෙන්න. පින්නතුනි නිවන් දකින්නට ඔබ මරණය සහ උපත අතහැරිය යුතුමයි. මරණය හා උපත අතහරින්න. ඔබ තුල නිර්වාණය පිහිටවා ගැනීමට නම් ඔබ මේ සියල්ල කළ යුත්තේ මානසිකව පමණයි. මානසිකව පමණයි. ලෝතර බුදු පියාණන් වහන්සේගේ දර්ශනය මනෝමූලික දර්ශනයක්. මේ මනස මූලික කරගෙන තමයි මේ දර්ශනය ගොඩ නැගෙන්නේ. ඒ නිසා මේ විශ්වීය ධර්මතාවය තමන් තුලින් මතු කර ගන්නට නම් මනස තුල ඒ ප්‍රභාස්වර ගුණය සත්‍ය අවබෝධ කරගන්නා ගුණය මොහොතින් මොහොත මතු වෙන්නට ඕනේ. ඔබ මෙච්චර කාලයක් මේ මිනිස් ලෝකෙට උත්පත්තියක් ලබලා ඇවිල්ලා තමන්ගේ పూర్ව කර්ම විපාකයන්ට අනුරූපීව කිසියම් ජීවිතයක් ගත කරනවා. බිරිඳක් ස්වාමි පුරුෂයෙක් දරු මල්ලන් එවැගේම ඥාති හිතවතුන් අසල්වැසියන් ඒ භවභෝග සම්පත් ආශ්‍රය නිස්වය කරමින් ඔබ මේ ජීවිතය තුල කාලය ගෙවා දමනවා. පිටුතුනි මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගන්නට බාහිර ලෝකයේ තියෙන කිසිම භෞතික දෙයක් බාධාවක් නෙවෙයි. ඔබ යම් මොහොතකදී සිතනවා නම් තමන්ගේ බිරිඳ මේකට බාධාවක් කියලා, තමන්ගේ ස්වාමි පුරුෂයා මේකට බාධාවක් කියලා, තමන්ගේ දරුවෝ මේකට බාධාවක් කියලා, තමන්ගේ භවභෝග සම්පත් මේකට බාධාවක් කියලා කිසිම මොහොතකදී පින්නතුනි ඒ භෞතිකව පවතින කිසිම සංස්කාරක ධර්මතාවයක් මේ නිවන් මඟ අහුරන්නට හේතුපාදක වෙන්නේ නැහැ. එනිසා මේක ඔබ තනියෙන් යන ගමනක්. තනියෙන් යන ගමනක්. එනිසා ඔබට හැකියාවක් තියන්නට ඕනේ සියල්ල මේ මොහොත තුල නුවණින් දැකලා නුවණින් අතහැරලා මනස ස්වභාවයටම යොමු වෙන්න ඉඩ හරින්න. කිසිම ක්‍රියාවලියක මනස යොදවන්නට එපා පින්නතුනි. මනස නිදහස් කිරීමයි ඔබ කරන්නට ඕනි. මනස නිදහස් කිරීම. ඔබ මේ ධර්මයට ක්‍රමානුකූලව ලං වෙනකොට තමන්ගේ ආධ්‍යාත්මයේ තුල මේ ධර්ම මානසිකාරයේ ගොඩ නැගෙනකොට භෞතික දේ ඇති වුණත් නැති වුණත් පින්නතුනි ඔබට ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නේ නැහැ. ආධ්‍යාත්මික දර්ශනය තමයි ඔබ හදා ගන්නට ඕනේ. ඒ වගේම හිතේ ආසාවල් නැති කරගන්න නෙවෙයි නිර්වාණය සොයාගෙන යන්නට ඕනේ ඔබ. හිතේ ආසාවල් නැති කරගන්නට නෙවෙයි. නිර්වාණ ධර්මයේ විමර්ශනය කරනකොට හිතේ තියෙන බැඳීම් වල ප්‍රතිශතය ඉබේම අඩු වෙනවා. ඒක බලෙන් සිද්ධ කරන්නට ඕන කාර්යයක් නෙවෙයි. ඔබ මේ නිර්වාණ ධර්මයේ විමර්ශනය කරනකොට මේ සත්‍ය ගවේෂණය කරනකොට ඔබ මේ බාහිර ලෝකයට බැඳිලා තියෙන ඒ බැඳීම් සියල්ල ඔබ නුවණින් දකිනවා. ඔබ සියල්ල
නුවණින් අවබෝධ කරනවා. අවබෝධ කරලා සියල්ල ස්වභාවය තුල අතහැරෙන්නට ඔබ ඉඩ හරිනවා. ඒක තමයි පින්නතුනි මේ නිවන් මගේ තියෙන ආශ්චර්යය. ඒ නිසා කය තුල මනස තුල සැහැල්ලුව ඇති කරගනිමින් මේ මොහොත තුලදී ඔබගේ ආධ්‍යාත්මය ලෝතර බුදු පියාණන් වහන්සේ වෙතටම යොමු වෙන්න ඉඩ හරින්න. සියල්ල අතහැරීමකින් යුක්තව සිතන්න. සියල්ල අතහැරීමකින් යුක්තව සිතන්න. ඔබගේ සිතේ ඇලෙන තැන් ගැටෙන තැන් නුවණින් දකින්න. ඇලෙන තැන් ගැටෙන තැන් නුවණින් දකින්න. අවබෝධ කරන්න. පින්නතුනි තමන්ගේ ප්‍රඥාවේ දොර අගුලලා තියන්න එපා. ඒ ප්‍රඥාවේ දොර විවෘත කරන වෙලාව මේක. ඔබ මෙච්චර කාලයක් මේ සංසාරයේ පුරාවටම ගමන් කළේ ප්‍රඥාවේ දොර අගුලලාගෙන. ලෝතර බුදු පියාණන් වහන්සේගේ තථාගත දර්ශනය ඔබ තුලින් මතු නොවුණු ප්‍රධානම කාරණාව තමයි මම සඳහන් කළේ. එනිසා ඔබට මේ දර්ශනය තුල ජීවත් වෙන්නට අවශ්‍ය නම් ඒ සදාකාලික නිවීම තුල ජීවත් වෙන්නට අවශ්‍ය නම් සියල්ල විවෘත කර බලන්න. කම්මැලි කමට ඉඩ දෙන්නේ නැතුව කටයුතු කළොත් යම් දිනයක යම් මොහොතක ඔබ මේ නිර්වාණය තුල ජීවමාන වනවා නියතයි. ඒ ආධ්‍යාත්මික පරිශ්‍රණය ඔබ තුලින්ම සිදුවේ යුක්තක් පින්නතුනි. මේක ආධ්‍යාත්මික පරිශ්‍රණයක්. ඒ ආධ්‍යාත්මික පරිශ්‍රණය ඔබ තුලින්ම සිද්ධ වෙන්නට ඕන. ඒ සඳහා සුදුසු මානසික තත්වය මේ මොහොත තුලදී ඔබ තුලින්ම ගොඩනගා ගන්න. සියල්ල අතහැරීමකින් යුක්තව සිතන්න. මේ ලෝකයේ ඔබ ඇලුනේ එහෙම නැත්නම් මේ ලෝකයට බැඳුනේ සංඥා නිසා. ඔබගේ ඉන්ද්‍රිය ලෝකයේ තුල ඔබට හැමදාම සිද්ධ වුණේ මේ සංඥා තුල ඔබගේ මනස අතරමං කළා. ලෝතර බුදු පියාණන් වහන්සේගේ මේ විශිෂ්ට දර්ශනය විමර්ශනය කිරීම ඒක අවබෝධ කිරීම කියලා කියන්නේ පින්නතුනි ඔබ මේ සංඥා ඇසට කනට නාසයට දිවට කයට මනසට දැනෙන සංඥා සියල්ල අවබෝධයෙන් යුක්තව දැකලා නිරෝධ කරන්නට ඕනේ. නිරෝධ කරන්නට ඕනේ. ඒ සමගින්ම පින්නතුනි ඔබ සංස්කාර නිරෝධයටපත් වෙනවා. සංස්කාර නිරෝධයටපත් වෙනවා. මේ සියල්ලම කරන්නේ පින්නතුනි තමන්ගේ මනසින්. සියල්ලම කරන්නේ තමන්ගේ මනසින්. ඒ ස්වභාවය තුල පවතින මනස මේ සියල්ලම හඳුනනවා. මේ සියල්ලම දකිනවා. මේ සියල්ලම අවබෝධ කරනවා. මේ වචනේ ඉක්මවා ගිය දේශනය තුල ඔබගේ මනස
ස්වභාවයත් සමගින් නිහඬ වෙනවා පින්නතුනි. ආධ්‍යාත්මික නිහඬතාවය. ඒ තුල තමයි ඔබගේ ගමන ගොඩ නැගෙන්නේ. ඔබගේ ගමන වැඩෙන්නේ ආධ්‍යාත්මික නිහඬියාව තුල. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි, අචින්තියේසු පසන්නාණං විපාකෝ හෝති අචින්තියෝ. දැන් ඔබ මේ මොහොතේ අනන්ත වූ දෙයක් තමයි පරිේශණයට ලක් කරන්නේ. අනන්ත වූ දෙයක්. විපාකයේ විදියට ලැබෙන්නේ පින්නතුනි අනන්ත දෙයක්මයි. විපාකයක් අනන්තයි. ඔබ දුක් දෙයක් මෙනෙහි කළොත් හිතට දුකක් තමයි දැනෙන්නේ. සතුටු දෙයක් මෙනෙහි කළොත් සතුටක් තමයි දැනෙන්නේ. අචින්ත්‍ය වූ දෙයක්, අනන්ත වූ දෙයක් මෙනෙහි කළොත් ඔබගේ විපාකයක් පින්නතුනේ අචින්ත්‍යයි, අමරණීයයි, සදාකාලිකයි. ඒ සෑම මොහොතකදීම හැඟවෙන්නේ ඔබ උපත සහ මරණය එකවර එක මොහොතකදී දැක අවබෝධයේ තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්නා වගේ. උපත සහ මරණය එක මොහොතකදී එකවර දැක ප්‍රත්‍යක්ෂ කරගන්නා වගේ. බලන්න ඔබගේ මනසේ තියෙන සුන්දර ස්වභාවය. මේ මනස හරිම ප්‍රභාස්වරයි පින්නතුනි. මේ මනස කිලිටි කරගෙන තියෙන්නේ ඔබ විසින්මයි. ඔබ හිතන්න එපා මේ ලෝකේ තමයි කිලිටි තියෙන්නේ කියලා. කෙලස් තියෙන්නේ කියලා. නෑ. ඒ සියලුම ක්ලේශයන් තියෙන්නේ ඔබගේ ආධ්‍යාත්මය තුල. ඔබගේ ආධ්‍යාත්මය තුල. ඔබ නුවණින් කල්පනා කරලා බලන්න මේ ආස්වාදය කියන එක, සන්තෝෂය කියන දේ ජීවිතයට ජීවයක් ලබා දෙන්නට උත්සාහ කළත් යම් මොහොතකදී පින්නතුනි ජීවිතේ නැති කරන්නටද හේතු වෙනවා. ජීවිතේ නැති කරන්නටත් හේතු වෙනවා. ඒ සනසිල්ල කියලා දෙයක් ඇතැයි සිටීමම ලෝකීය සනසිල්ල ගැන මම මේ සඳහන් කරන්නේ. සනසිල්ල කියා දෙයක් ඇතැයි සිටීමම පින්නතුනි දුකට කාරණයක්. ඔබේ හඳුනගෙන තියෙන සංස්කාර ලෝකයට ගැලපී යන සනසිල්ලක්. සංස්කාර ලෝකයේ පවතින සනසිල්ලක්. එහෙමත් නැත්නම් සතුටක්. නමුත් ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ සදාකාලික සනසීම, ඒ නිරාමිස සනසීම පවතින්නේ ලෝකීය සීමාව ඉක්මවමින්. ඔබට පුළුවන් නම් මේ කාරණාව ගැඹුරින් තේරුම් ගන්න, ගැඹුරින් අවබෝධ කරන්න ජීවිතයේ තියෙන දුක දුරු වෙනවා. දුක අඩු වෙනවා. අන්න ඒකට තමයි පින්නතුනි කියන්නේ ඔබගේ ආත්ම දෘෂ්ටිය කියලා. ඔබගේ මමත්වය ආත්මීය වශයෙන් තියෙන සියලුම
බලාපොරොත්තු සියලුම බන්ධන ඔබට අවබෝධ කරගන්න පුළුවන් නම් ඔබට පුළුවන් මේ අසහාය දර්ශනය ප්‍රත්‍යක්ෂව දකින්න. ඔබ මේ සටන් කරන්නේ ඔබගේ චින්තනයත් එක්ක. ඔබේ වචනත් එක්ක. ඔබේ සංකල්පත් එක්ක. ඔබේ දෘෂ්ටිත් එක්ක. නුවණින් කල්පනා කරලා බලන්න. මේ ධර්මයේ සොයාගෙන යන ගමන තුල ඔබේ ප්‍රතිවාදියා වෙලා තියෙන ඔබේම වචනය. ඔබේම සංකල්පය. ඔබේම දෘෂ්ටිය. ඔබේම මතය. ඔබ මෙච්චර කාලයක් සිද්ධ කළේ පින්නතුනි මායාවේ චින්තන ධාරාව තුල. ඒ කියන්නේ මමත්වයේ චින්තන ධාරාව තුල ඔබ නිවන තියන්නේ කොතනද කියලා හෙව්වා. මායාවේ චින්තන ධාරාව තුල. නමුත් පින්නතුනි ඔබට හමුුනේ නැහැ. ඔබ යම්කිසි තැනක පිහිටා ගවේෂණය කළොත් මායාවේ චින්තන ධාරාව ඔබට හසු නොවි පවතිනවා. ඒ නිසා තමයි සෑම මොහොතකදීම දේශනා කරන්නේ කිසියම් තැනක නොපිහිටා ගවේෂණය කරන්න කියලා. කිසියම් තැනක නොපිහිටා ගවේෂණය කරන්න. මේ මනස තුල මේ ස්වභාවය ගලාගෙන යනකොට මනස තුල ස්වභාවය ගලාගෙන යනකොට ලෝතර බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර දුන්නේ සවිශේෂී දර්ශනය ඔබට පැහැදිලි වෙනවා. පින්නොතනේ ඔබ මේ මොහොත තුල අහන්නට ඕනේ මගේ දේශනය නෙමෙයි. මට පේනවා මේ මොහොත තුලදී මගේ දේශනය අහන කොටසකුත් මේ තුල සිටින වග. නෑ පින්නතුනි. මේ මොහොත තුලදී ඔබ අහන්නට ඕනේ ඔබගේ ආධ්‍යාත්මය තුලින් කියවෙන දේශනය. ඔබගේ ආධ්‍යාත්මය තුලින් කියවෙන දේශනය. ඔබගේ ආධ්‍යාත්මය තුල මේ මොහොත වේදනාවක් සතුටක් කනස්සල ස්වභාවයක් ඇති කරනවා නම් අන්නේ දේශනාවට සවන් දෙන්න. අන්නේ දේශනේ හඳුනා ගන්න. ඒ දේශනේ පවත්වන්නේ ඔබගේ මාර බලවේගය. ඒ හොඳින් දකින්න. ඒ හොඳින් අසන්න. කිසිම තැනක නොපිහිටා ඒට පිළිතුරු සපයන්න. කිසිම තැනක නොපිහිටා ඒට පිළිතුරු සපයන්න. ඔබගේ සිතට දැනෙන ඒ සංඥා ඔස්සේ මේ දැනෙන්නේ දුකක්, මේ දැනෙන්නේ වේදනාවක්, මේක ද්වේෂ සහගත සිතුවිල්ලක් කියලා ඔබට හඳුනා ගන්නට හැකියාවක් තියෙන්න ඕනේ පිළිතුරු. ඒක හඳුනා ගන්නට බැරි නම් ඔබට නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. මේ බඹයක් පමණ උස
සිරුර තුල සිරුර අභ්‍යන්තරයේ තමයි පින්නතුනි මේ සංසිඳ වීම පවතින්නේ. සත්‍ය සොයාගෙන යන්න. සත්‍ය දකින්න. નિરાයාසය තුලම සත්‍ය මතුවේවි. નિરાයාසය තුලම සත්‍ය මතුවේවි. මේ ශරීරයේ තුල පවතිනා වූ සියල්ල ඔබට සංසිඳවන්නට පුළුවන් නම් ඔබට මේ මොහොත තුලදීම පින්නතුනි මේ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙනවා. කය තුල පවතින සියල්ල සංසිඳ වීම. ඒක සංසිඳවන්නට ක්‍රමවේදයක් නැහැ පින්නතුනි. ක්‍රමවේදයක් නැහැ. ක්‍රියාවලියක් නැහැ. ක්‍රියාවක් නැත්නම් ඔබ සිතාවි ක්‍රියා නොකිරීම තමයි කියලා. එහෙම වුණොත් පින්නතුනේ ඒක තවත් ක්‍රියාවකට වැටෙනවා. ක්‍රියාවාදේ සහ අක්‍රියාවාදේ. මේක ක්‍රියාවකින් කරන්න බෑ. ක්‍රියාව අතහැරීම. මනසින් ක්‍රියාව අතහැරීම. මනසින් ක්‍රියාව අතහැරීම. ඔබ ක්‍රියාවාදයේ සහ අක්‍රියාවාදයේ මගහැර යා යුතු ගමනක්. ක්‍රියාවාදයේ සහ අක්‍රියාවාදයේ මගහැර යා යුතු ගමනක්. බලන්න ටික වේලාවක් ඔබගේ මනස සියලුම ක්‍රියාවන් වලින් නිදහස් කරලා ස්වභාවය තුල පවතින්නට ඉඩ හරින්නට පුළුවන්ද කියලා. සියලුම ක්‍රියාවන්ගෙන් නිදහස් කරලා ස්වභාවය තුල පවතින්නට ගලා යන්නට ඉඩ හරින්නට පුළුවන්ද කියලා. පින්නතුනි ඔබගේ මනස ඒ ක්‍රියාවෙන් නිදහස් වීගෙන යන වාරයක් පාසා ඔබට දැනේවි මේ ලෝකයේ මොහොතින් මොහොත වෙනස් වෙන ස්වභාවය. මේ ලෝකයේ මොහොතින් මොහොත වෙනස් වෙන ස්වභාවය. මේ ලෝකයට වෙනස් වෙන්නට ඉඩ හරින්න. ලෝකයට වෙනස් වන්නට ඉඩ හරින්න. වෙනස් වන්නට ඉඩදී ඔබ ගලාගෙන යන්න. ඔබ ගලාගෙන යන්න. ඔබ සුවසේ වාසය කරන්න. සියල්ලම
අත්හැරීමෙන් ඔබගේ මනස ස්වභාවය තුල කිසිම තැනක නොපිහිටා ගලාගෙන යාවි. මේ ලෝකයේ යම් ආකාරයකට පවතිනවාද ඒ පවතින තත්වයෙන් ලෝකේ තේරුම් ගන්න. ඒ පවතින තත්වයෙන් ලෝකේ තේරුම් ගන්න. අපි හදාගත්ත තත්වයෙන් මේ ලෝකේ තේරුම් ගන්න බෑ පින්නතුනි. හදාගත්ත තත්වයෙන් මේ ලෝකේ තේරුම් ගන්න බෑ. එහෙම වුණොත් අපි අමාරුවේ වැටෙනවා. ලෝතර බුදු පියාණන් වහන්සේගේ දර්ශනය අකාලිකයි. නිරෝධ සහගතයි. විමුක්තිදායකයි. අවේදිතයි. අසංඛාරිකයි. මේ සෑම ගුණයක්ම තියෙන්නේ නොඇලුණු නොබැඳුණු කිසිවක නොගැටුණු ගුණය. යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ තථාගත දර්ශනය ඇහින් දැකලා ප්‍රත්‍යක්ෂ කරන්න. කනෙන් අහලා ප්‍රත්‍යක්ෂ කරන්න. කවදාවත් පින්නතුනි ඒ බලාපොරොත්තු තුළ ඔබ සිටින්න එපා. මොකද ඒ තරමටම ඔබගේ ඉන්ද්‍රිය අසරණයි. තථාගත දර්ශනය අවබෝධ කරගන්නට ඉන්ද්‍රියක් තවමත් නිර්මාණය වෙලා නැහැ. ඉන්ද්‍රියක් නිර්මාණය වෙලා නැහැ. යමකට ඇලුණු සහ යමක් සමග ගැටුණු මොහොතක ඔබට පවත්වන්නට පුළුවන් මේ ඉන්ද්‍රිය ඥානය. ඔබට පවත්වන්නට පුළුවන් මේ ඉන්ද්‍රිය ඥානය. නමුත් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කර ඒ දර්ශනය තේරුම් ගන්න, ඒ දර්ශනය ප්‍රත්‍යක්ෂ කරන්න නිරායාසය තුල පවතින මනසකට හැකියාවක් පවතිනවා. ඒ නිරායාසයේ පවතින මනස පමණයි මේ සත්‍ය හඳුනන්නේ. සත්‍ය හඳුනන්නේ. පින්නතුනි හැම වෙලාවකදීම බලන්න මම මේ මොහොත තුල යමක් සමග බැඳිලාද ඉන්නේ. මම මේ මොහොත තුල
බැඳිලාද ඉන්නේ? එහෙම නැත්නම් ඇලිලාද ඉන්නේ? එමත් නැත්නම් මම මේ මොහොත තුල ගැටමින්ද වාසය කරන්නේ? ගැටමින්ද වාසය කරන්නේ? මේ සෑම වෙලාවකදීම පින්නතුනි පැහැදිලි කළේ මේ මනසේ තියෙන අවිද්‍යාසහගත සංකල්ප වලින් ඉවත් වෙන්න ඕනේ කියන කාරණාව. අවිද්‍යාසහගත සංකල්ප වලින් තමන් ළඟම සැඟවිලා තියෙන තමන්ගේ මමත්වය තමන්ට හසු කරගන්න හරි අපහසුයි. පින්නතුනි මේ වචනේ ඉක්මවා ගිය සදහම් හඬ ඔස්සේ තමන්ගේ හිත පරීක්ෂා කර බලන්න. මනස අතහැර දමා සියල්ල පරීක්ෂා කර බලන්න. දැනුම කියලා කියන්නේ බූරුවෙකුගේ පිටේ පටවපු හකුරු වගේ දෙයක්. හකුරු පැටෙව්වත් අඟුරු පැටෙව්වත් ඒ සත්වයාට ඒ සම්බන්ධයෙන් කිසිම වැටහීමක් නැහැ පින්නතුනි. ඔබට හැකියාවක් තියෙන්න ඕනේ තමන්ගේ හිතෙන් හැම විටම අශේෂ විරාග නිරෝධ කියන தത്വයටපත් වෙන්න. අශේෂ විරාග නිරෝධ ඒක ඥාන දර්ශනයක්. ඒක තමන්ගේ ඥාන දර්ශනය අවදි වීමත් සමගම ඒ ශේෂයක්වත් ඉතිරි නොවන පරිදි ඔබගේ මානසිකාර්යය පවත්වන්නට ඔබට හැකියාවක් ලැබෙනවා. අශේෂ විරාග නිරෝධ. බලන්න ඔබගේ මනසේ ස්වභාවය. ඔබ මේ උතුම් මිනිසත් බව තුලින් ලබා ගන්නා ශක්තියෙන් ඔබගේ සාංශාරික ශක්තිය දුර්වල කරන්නට ඕනේ. ඒ සාංශාරික ශක්තිය තමයි ඔබව මේ භයානක සසරට ඇද දමන්නේ. ඒ සාංශාරික ශක්තිය කියලා කියන්නේ පින්නොතනේ අවිද්‍යාව. අවිද්‍යාව. ප්‍රඥාලෝකයේ වැටෙන්නට සැලැස්සුවාම අවිද්‍යා අන්ධකාරයට ඉන්න බෑ. අවිද්‍යා අන්ධකාරයට ඉන්න බෑ. සාංශාරික විඥානයේ සෑම මොහොතකම සැඟවිලා ඉන්නේ. අන්ධකාරයේ සැඟවිලා ඉන්නේ. ඒකයි අවිද්‍යාව කියලා කියන්නේ. යථා ස්වභාවය අවබෝධ නොවීම. නොදැකීම. ඒ නිසාම තමයි පින්නතුනි පීඩාවක් දැනෙන්නේ. වේදනාවක් දැනෙන්නේ. හැමතිස්සෙම ආරවුලක්. හැමතිස්සෙම ගැටුමක්. හැමතිස්සෙම සිත් ඇවුලක්. නමුත් ඒ සිත් ඇවුල පවතින්නේ
ඒ ගැටුම පවතින්නේ කොතනද කියන්න ඔබ හඳුනගෙන නැහැ. ඒ නිසා ඔබට දැන් පැහැදිලි වෙන්න ඕනේ සැඟවුණු තැන නොදැනුවත්වම තමයි මේ මමංකාරය පවතින්නේ, මේ මමත්වයේ පවතින්නේ. මේ මමත්වයේ ස්වභාවය ඔබ නුවණින් දකින්න. නුවණින් අවබෝධ කරගන්න. අවිද්‍යාත්මක ස්වභාවයෙන් ඇවිලෙන තත්වය, ගිනිගන්න ස්වභාවය, පීඩාකාරී ස්වභාවය ක්‍රමානුකූලව නැති වෙලා යයි. ඔබ මිනිසත් බවක් ලබලා මේ ජීවිත කාලය තුල මේ සත්‍ය සොයාගෙන යන ගමනේ කරන්නේ අති විශාල කැපකිරීමක්. ඔබ කල්පනා කරලා බලන්න නුවණින් මේ සංසාරයක් පුරාවට මාපු ගමන තුල ඔබට දරා ගන්නට බැරි තරම් උසුලා ගන්නට බැරි තරම් මහා සංස්කාර ගොඩක් ඔබ ඇදගෙන ඇවිල්ලා මේ මොහොතේ මනුෂ්‍ය ලෝකයේ උත්පත්තියක් ලැබලා තියෙනවා. ඔබගේ මනස කවදාවත් පින්නතුනි මේ අතහැරීම කියන දේ ප්‍රගුණ කරලා තිබුණේ නැහැ. අල්ලා ගැනීම පමණමයි ප්‍රගුණ කරලා තිබුණේ. ඔබ අතහරින තැනදී ගැටුණා. අල්ලා ගන්නා තැනදී ඇලුනා. ඒ ඇලුනෙත් ඒ ගැටුනෙත් පින්නතුනි ඔබ සත්‍ය තුල නොපීඩා සිටි නිසා. ඔබ කැමති මිතුරන් සමග වාසය කරන්න. හතුරන් කියන්නේ ඔබගේ විරුද්ධකාරයන්. පින්නතුනි මේ නිර්වාණ දර්ශනය, මේ නිර්වාණ ධර්මය අවබෝධයක් සමගින් ඔබේ මනස තුල ගොඩ නැගෙනකොට ඔබ තුල පවතිනා වූ ඒ වර්ග කිරීම, කොටස් කිරීම, බෙදීම දුර වෙලා යනවා. එතකොට ඔබට හතුරෙක්වත් මිතුරෙක්වත් සොයා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතන යුද්ධයක් නැහැ. හරිම නිදහස්. බලන්න ඔබගේ මනස ටිකින් ටික
ස්වභාවයත් එක්කම ගලාගෙන යනකොට මනස සියලුම ක්‍රියාවන්ගෙන් නිදහස් කරනකොට තමන්ගේ හිතේ තියෙන අවිද්‍යාසහගත සිතිවිලි මොහොතින් මොහොත අයින් වෙනවා. ඔබගේ මනස තුල ප්‍රභාස්වර ස්වභාවයේ ගොඩ නැගෙනවා. සියල්ලම අතහැරීමකින් යුක්තව සිතන්න. සියල්ලම අතහැරීමකින් යුක්තව සිතන්න. ඔබ මේ අල්ලාගත් කිසිදු දෙයක් ඔබට අයිති නැත. ඔබ මේ අල්ලාගත් කිසිදු දෙයක් ඔබට අයිති නැත. ඔබ ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මයෙන් විමසා බලන්න. මට අයිති යමක් තිබේ නම් ඒක ඔබට හඳුන ගන්න පුළුවන්ද කියලා. ඔබට අයිති දෙයක් තියෙනවා නම් එතන ඔබට හඳුන ගන්න පුළුවන්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. පින්නතුනේ ඔබ ඔබේ කියලා ලං කරගෙන හිටියේ සියල්ලම ශේවන ධර්මතා. ඒ සියල්ලම මාර ධර්මතා. ඒවා ඔබ පාවිච්චි කරේ කුලියට. ඒකේ නියම අයිතිකාරයා ඔබගේ මාර බලවේගය. ඔබගේ ආත්ම දෘෂ්ටිය. ඒ නිසා මේ මැරෙන ධර්මතාවයන් සියල්ලම ඒ ආත්ම දෘෂ්ටියට බාර දීලා නොමරණ ධර්මතාවයක් පමණක් තිබේ නම් ඒ ඔබේ කරගන්න. නොමරණ ධර්මතාවයක් පමණක් තිබේ නම් ඒ ඔබේ කරගන්න. අනෙක් සියල්ල බාර දෙන්න. ඔබ මේ ලෝකයට බැඳිලා තියෙන ඒ ආත්මගත බැඳීම් ප්‍රඥාවෙන් යුක්තව දකින්න. ප්‍රඥාවෙන් යුක්තව දකින්න. කෙනෙක් නොවි සිතන්න. කෙනෙක් නොවි සිතන්න. කෙනෙක් නොවි බණහන්න.
මනස සියලු ක්‍රියාවන්ගෙන් නිදහස් කරන්න. මනස සියලු ක්‍රියාවන්ගෙන් නිදහස් කරන්න. හොඳයි සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. පින්නතුනි ගෙවි ගිය කාලය තුල කිසියම් ක්‍රියාවක් සෙව් යම් කෙනෙක් ඉන්නවද කිසියම් ක්‍රියාවක් හේව් යම් කිසි කෙනෙක් ඉන්නවද ඒ සොයපු ක්‍රියාව කුමක්ද කියන ප්‍රශ්නේ මම ඔබෙන් ඇහුවොත් ගෙවි ගිය කාලය තුල ඔබ යම් කිසි ක්‍රියාවලියක් සෙව්වාද ඒ ක්‍රියාවලිය හසු වුණාද ඒ ක්‍රියාවලිය කුමක්ද කියන ප්‍රශ්නය මම ඔබෙන් ඇහුවොත් මොකද්ද ඔබ මට ලබා දෙන පිළිතුර? දැන් මෙතන ඉන්නේ ධර්මදේශනාවලට ඇවිල්ලා විදර්ශනා භාවනා වැඩසටහන් වලට ඇවිල්ලා හොඳට මේ ලෝකේ දිහා දකින්නට පුළුවන් ඒ හැකියාවක් තියෙන ප්‍රඥාවන්ත පිරිසක්. එසේ මෙසේ පිරිසක් නෙමෙයි. එතකොට ඔබ මේක ක්‍රියාවලියක් විදිහට හඳුනා ගන්නට උත්සාහ කරා නම් පින්නතුනි අන්නේ උත්සාහයත් එක්කම ගොඩනැගෙන ක්‍රියාවලිය ඒ ක්‍රියාවලියම තමයි ඔබේ නිවන් මඟ අසුරන්නේ. ඔබ දන්නවද ඒකට හේතුව මොකක්ද කියලා? මොකක්ද හේතුව? ක්‍රියාව කරන්නෙක් සිටින නිසා. දැන් ගොඩාක් වැඩසටහන් වල ඔබට ලබා දෙන උපදෙස් තමයි අවසානයේදී ඔබ එක තැනකට ඇවිල්ලා හිර වෙනවා. ඒ හිර වෙන තැන තමයි විදර්ශනා වඩලා තියෙන්නේ මම. භාවනා කරලා තියෙන්නේ මම. අන්තිමට සියල්ල දැකලා තියෙන්නේ මම. අපිට බාහිර ලෝකයේ තියෙන ගැටලු අදාළ නැහැ. බාහිර ලෝකයේ තියෙන ගැටලු අදාළ නැහැ. බාහිර ලෝකයේ තියෙන ප්‍රශ්න අපිට අදාළත් නැහැ. අපි මෙච්චර කාලයක් කලේ
බාහිර ලෝකයේ තීච්ච ප්‍රශ්න වලට උත්තර හොයලා දුන්නා. දැන් ඔබ වුණත් කල්පනා කරලා බලන්න මේ ධර්මය අවබෝධ වෙන තාක්කල් ඔබ කලේ බාහිර ලෝකයේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයපු එක විතරයි. පැහැදිලිද? බාහිර ලෝකයේ තියෙන ප්‍රශ්න වලට ඔබ උත්තර හොයනවා. හැබැයි ඔබට නියම උත්තරේ ලැබුණාද? දැන් තමන්ගේ හදවතින් අහන්න ඔබ මෙච්චර කාලයක් බාහිර ලෝකයේ තියෙන ප්‍රශ්න වලට උත්තර හෙව්වා. මං අහන ඔබගෙන් ප්‍රශ්නයක් ඒවට උත්තරේ ඔබට හම්බුණාද? උත්තරේ හම්බුණාද? කාටවත් කියන්න බෑ ඔව් මට උත්තරේ හම්බුණා කියලා. ඔබගෙන් දැන් මං හැව්වොත් දැන් ඔබ මොකද කරන්න කියලා කෙනෙක් කියයි අපි තාමත් ඒකට උත්තරේ හොයනවා. එතකොට ඔය උත්තර හොයන එක නවතින්නේ කවදද? ඔය උත්තර හොයන එක නවතින්නේ කවදද? ඔබ එක තැනකදී ඔබ අන්න ඒක දකිනවා. ඔබ බාහිර ලෝකයේ ප්‍රශ්නේ හොයන්න කලින් නේද? බාහිර ලෝකයේ ප්‍රශ්නේ හොයන්න කලින් තමන්ගේ පැත්තට හැරිලා තමන්ගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවනම් නේද? මොකද්ද තමන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නේ? දැන් තමන් අහන්න ඕනේ ප්‍රශ්නේ තමන්ගෙන්. දැන් ඔබ අනිත් අයගෙන් කොහොමද මේ ප්‍රශ්නේ අහන්නේ? කොහොමද වහන්නේ? නේද? පැහැදිලිද මම මේ කියන දේ? තමන්ගේ ගැටලුව දකින්න. මොකද ලොකුම ගැටලුව තියෙන්නේ මෙතන. ඔබ අනිත් අයගේ ගැටලු දකින්නේ ඔබගේ දෘෂ්ටියට සාපේක්ෂව. ඔබගේ දැනුමට සාපේක්ෂව. ඔබගේ සංකල්පයට සාපේක්ෂව. එතකොට මෙතන 50 දෙනෙක් ඉන්නවනම් ඒ 50 දෙනා මගේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව ඔබ 50 දෙනා දකින්නේ 50 විදිහකට. පැහැදිලිද? ඇයි ඔය 50 දෙනාටම තියෙනවා දෘෂ්ටි 50ක්. සංකල්ප 50ක්. හැබැයි මෙතන ගැටලු තියෙන්නේ එකයි. මේ ගැටලුව ඔබ 50 විදිහකට අර්ථකථනය කරනවා. 50 විදිහකට අර්ථකථනය කරනවා. එතකොට මං අහනවා ඔබ 50 දෙනාගෙන් කවුද හරි එක්කෙනා? දෙනාගෙන් කවුද හරි එක්කෙනා? ඔන්න ඔබට වැරදුණු තැන. දෘෂ්ටි සහගත පුද්ගලයෙක් වෙලා කිසියම් ගැටලුවක් දෙස බලනවා නම් ඒ ගැටලුවේ පිළිතුර ලැබෙන්නේ ඔබට ඒ දෘෂ්ටියට අනුකූලව. එයාගේ දැනුමට අනුකූලව තමයි උත්තරේ ගොඩනගෙන්නේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න විසඳ ගන්න තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? නෝනාගේ ප්‍රශ්නේද ලොකුම ප්‍රශ්නේ? මහත්තයාගේ ප්‍රශ්නේද ලොකුම ප්‍රශ්නේ? අම්මගේ ප්‍රශ්නේද ලොකුම ප්‍රශ්නේ? තාත්තගේ ප්‍රශ්නේද ලොකුම ප්‍රශ්නේ? දරුවගේ ප්‍රශ්නේද ලොකුම ප්‍රශ්නේ? මගේ ප්‍රශ්නේද ලොකුම ප්‍රශ්නේ? තර්කයක් නැහැ. එතකොට කෙනෙක් කියන්න පුළුවන්
අම්මෝ හරි ආත්මාර්ථකාමී සිතවිල්ලක් නේක. අපි අනිත් අය ගැන හිතන්න එපා ඉස්සෙල්ලා අපේ ගැන හිතන්න කලින්. නේ? අම්මා ගැන හිතන්න කලින් තාත්තා ගැන හිතන්න කලින් දැන් මෙතනදී කියනවා තමන් දිහා බලලා ඉන්න ඔක්කොටම කලින්. මේ ලෝකේ බිහි වෙච්ච පළවෙනි ආත්මාර්ථකාමී පුද්ගලයා කවුද? ලෞතර බුදු පියාණන් වහන්සේ. ඒකට එකඟයිද? අපේ අලුත් මූණු තුන ඒකට එකඟයිද? පළවෙනි ආත්මාර්ථකාමී පුද්ගලයා. එහෙම දේශනයක් අහලා නැහැ නේද කොහෙන්ද? ඔබත් මේ ධර්මයේ සොයාගෙන යන ගමනේ ආත්මාර්ථකාමී විය යුතුයි. එයි. මට සල්ලි තිබුණොත් තමයි මට සල්ලි දෙන්න පුළුවන්. මට සල්ලි නැත්තම් මම කොහොමද සල්ලි දෙන්නේ? ඔබ ඉස්සෙල්ලා ධර්මයේ පිහිටන්න. ලෞතර බුදු පියාණන් වහන්සේ තමයි ආත්මයට අර්ථයක් දුන්නේ. ආත්ම අර්ථ. එනිසා ධර්මයේ සොයාගෙන යන ගමනේ ඔබ ආත්මාර්ථකාමී විය යුතුමයි. මොකද මේක තනියෙන් යන ගමනක් නේ. මේක جوړු දාලා යන්න බෑ. جوړු දාලා බණ හැව්වට කමන්නේ. හැබැයි මේක දෙන්න තුන් දෙනා හතර දෙනා එහෙම යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක. ඔබ මේ ලෝකයට ආවේ තනියෙන්. මේ ලෝකයෙන් ඔබ නික්මිලා යන්නේ තනියෙන්. එතකොට ඒකට අවශ්‍ය කරන ඒ පරිසරය ඔබ නිර්මාණය කරගන්න ඕනේ. ඔබ ඉස්සෙල්ලාම මේ ධර්මයේ පිහිටන්න ධර්මයේ පිහිටලා ඉවර වෙලා ඔබ අනිත් අයට උපකාරයක් කරයි. මේ සිද්ධ කරන්නේ ඒ දේ තමයි. ගුරුවරයෙක් වෙන්නේ නැතුව උගන්වන්න බෑනේ. නේද? උගන්වන්න දෙයක් දැනගන්න බෑ. යාට ඒ ශක්තිය හැකියාව තියෙන්න ඕනේ. එයා දැනගත්ත දේ අනිත් අයට උගන්වනවා. දැන් මේ ධර්මයේ සොයාගෙන යනකොට ගවේෂණය කරගෙන යනකොට තමන්ගේ මනසට යම් අවස්ථාවන් වලදී ගැටලු ඇති වෙන්න පුළුවන්. මොකද මේ ගොඩාක් දෙනෙක් මෙතන ඉන්න අය ධර්මදේශනා අහන අය. ගොඩාක් ඒ මග ඔස්සේ වඩාගෙන ආපු අය. ගොඩාක් මග වඩාගෙන ආපු අය. එතකොට මොකද්ද ඔබට මේ ගැටේ ලියා ගන්න? දැන් මම ගැටේ පෙන්නලා දීලා තියෙන්නේ. සමහරක් අයට මේ ගැටේ තාම පේන්නේ නැහැ. එක ගැටේයි තියෙන්නේ. ඔය ගැටේ පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? ඔය ගැටේ ගැහුවේ කවුද? කෙනෙක් හිතන්න පුළුවන් නෝනා මට ගහපු ගැටයක් තමයි මේක කියලා. නෑ. නෝනා පව්. මහත්තයා ගහපු ගැටයක් කියලා හිතන්න පුළුවන්. ඒත් නෑ. මහත්තයත් පව්. මේක ළමයි තමයි මේ ගැටේ ගහලා තියෙන්නේ. මට මේ ගැලවිලා යන්න බැරි ඒකයි. නෑ ළමයිත් පව්. මේ ගැටේ ගහගෙන තියෙන්නේ පින්වුතුනේ ඔබම තමයි. ගැට පිට ගැට. ඇයි ඔබේ ගැටේ ලෙහන්නෙත් ගැටේ දකින්නෙත් දෘෂ්ටියට අනුගතව. ඉතින් තව ගැටයක් වැටෙනවා. ඒක දිහා බලන්නේ තව දෘෂ්ටියකට අනුගතව. තව ගැටයක් වැටෙනවා. දැන් ඉස්සෙල්ල වැටිච්ච ගැටේ හොයාගන්නත් බෑ, පස්සේ වැටිච්ච ගැටේ හොයාගන්නත් බෑ. දැන් තියෙන්නේ මොකද්ද? තනිකර ගැට.
ගැට ගොඩක්. ගැට ගොඩක්. බුදුහාමුදුරන්ගේ දේශනාවම මේ ගැටපදය ලෙහා දැමීමක්. අන්න ඒක තමයි නිර්වාණය කියලා කියන්නේ. අමුතු දෙයක් නේ, අලුත් දෙයක් නෑ මෙතන. මේ ගැටපදේ ලෙහා ගන්න. මේ ගැටපදේ ලෙහා ගන්න ඕන පැහැදිලිම මාවත තමයි ධර්මදේශනාව පටන් ගන්න කලින්ම පැහැදිලි කළේ. මොකද්ද පැහැදිලිවම මාවත? Tamanට දැනිච්ච විදිහට මොකද්ද? මොකද්ද? පැහැදිලිවම මාවත මොකද්ද? අපි අලුතෙන් ආපු පුතා කියන්න බලන්න මොකද්ද ඔයාට දැනිච්ච දේ? මොකද්ද මේක ලෙහන්න තියෙන පළවෙනි තැන මොකද්ද? තේරුණා නේද මම කියපු දේවල්? තමන්ගේ වටේ තියෙන දැන් ඒ ගැටේ ගහලා තියෙන්නේ මොන විදිහටද? ගැටයක් කියන්නේ මොකද්ද? ගැටලුවක් නේ. ඒ ගැටලුව නිර්මාණය කරගන්න යාට බේස් එකක් තියෙනවනේ. මං අහන්නේ අන්නේ බේස් එක හඳුනගත්තද? ඈ? හරි. ඒ බැඳෙන්න මොකක් හරි තියෙන්න බෑයි. ඒකට පසුබිමක් තියෙන්න බෑ. මොකද මේ පසුබිම? හරි මම මෙහෙම දෙයක් කරන්නම්. මෙන්න මේකට උත්තරේ දෙන්නකෝ. සත්‍ය ආගම මොකද්ද? සත්‍ය ආගම. හොඳට තේරුම් ගන්න බලන්න මම මේ කියන දේ මොකද්ද? සත්‍ය ආගම. ඔයා මොන කොටුවටද දාන්නේ සත්‍ය අරන්? ඔන්න දැන් මෙතන බුද්ධ ආගම කියලා එකක් තියෙනවා. මෙතන තියෙනවා ක්‍රිස්තු ධර්මය කියලා එකක් තියෙනවා. මෙතන තියෙනවා මුස්ලිම් ධර්මය කියලා එකක් තියෙනවා. ওই විදිහට හිතන්නකො මේ තියෙනවානේ මහා ආගම් ගොඩක් තියෙනවානේ. දැන් ඔය සත්‍ය කියන දේ ඔබට මේ කෝකටද දාන්න පුළුවන්? ඔන්න දරුවනේ ඔබට වැරදිච්ච තැන. සත්‍ය මේ එකකටවත් දාන්න බෑ. සත්‍ය කොහෙද තියෙන්නේ? සත්‍ය තමයි මේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයේ ආගම මොකද්ද? සුලගේ ආගම මොකද්ද? ජලයේ ආගම මොකද්ද? හිරුවෙලි ආගම මොකද්ද? ඔන්න සත්‍යය. දැන් ඔබ සත්‍ය කියලා දැක්කේ මොකද්ද? ඔබ මෙච්චර කාලයක් සත්‍ය කියලා හෙව්වේ මොකද්ද? ඔන්න ඔබගේ බේස් එක. ඔන්න ගැටේ වැටිච්ච තැන. ඔන්න ගැටේ වැටිච්ච තැන. බුද්ධ ආගමට සාපේක්ෂව ප්‍රශ්නේ දිහා බැලුවා. පැහැදිලිද මම මේ කියන්නේ? ඒ දැනුමට ප්‍රශ්නේ දිහා බැලුවා. තමන්ගේ තියෙන වෘත්තීය මට්ටමත් එක්ක ඒක ගැලපුවා. ඔබ සියලු දෙනාම කරේ වෙන්නේ. හැබැයි නියම සත්‍ය වෙහිලා ගියා. නියම සත්‍ය වෙහිලා ගියා. එතකොට මේ තථාගත දර්ශනය කියලා කියන්නේ තථාගත කියලා කියන්නේ තත් ආකාරය. තත් ආකාරය කියලා කියන්නේ නියම ස්වභාවය, ඇත්ත ස්වභාවය, යථා ස්වභාවය. ඒ යථා ස්වභාවයට ආගමක් නැහැ. යථා ස්වභාවය කියන දේ ෆ්‍රේම් කරන්න බෑ. ඒ ෆ්‍රේම් එකේ හිටින්නේ නැහැ එයා. ෆ්‍රේම් එකේ හිටින්නේ නැහැ. එයා නිදහසේ පවතින්නේ. නේචර් කියලා කියන්නේ අන්න ඒක. ස්වභාවික සත්‍ය. මේක වෙනස් කරන්න බෑ කාටවත්. හැබැයි අපිට මෙච්චර කාලයක් තිබුණේ සාපේක්ෂිත වූ සත්‍යයක්. ඔබගේ මමත්වයේ විසින්
සාපේක්ෂ කරගන්නා වූ සත්‍යයක් තමයි ඔබට මෙච්චර කාලයක් තිබුණේ. මම ඒකයි කිව්වේ මෙතන එක ගැටලුවක් තියෙද්දී ඔය 50 දෙනා දකින්නේ මේ ගැටලුව 50 ආකාරයකට. ඒ 50 ආකාරයකට දකින්න ප්‍රධානම හේතුව තමයි ඔබගේ මනස හැඩ ගැහිලා තියෙනවා එක්තරා මිනුම් දණ්ඩකට අනුරූපීව. ඔබ ඒක මෙෂර් කරනවා. මනිනෝ. ඒ මැනීම නිසා තමයි ඔය සියලු දෙනා අතර අඩු වැඩි වශයෙන් වෙනසක් සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා තමයි ඔබ මේ ලෝකෙට රැවටුනේ. එතකොට සත්‍ය කියන දේ අපිට දකින්න නම් සත්‍ය අවබෝධ කරගන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? නිදහස් තැනක ඉන්න බෑ. නිදහස් තැනක කොහොමද ඉන්නේ? නිදහස් තැනක ඉන්න බෑ පුතේ. නිදහස් තැන තමයි හැමතැනම. මනස එක තැනක පිහිටවන්නේ නැතුව ප්‍රශ්න දිහා බලන්න. අන්න එයා තමයි සම්මා දිට්ඨික පුද්ගලයා කියලා කියන්නේ. එයා දෘෂ්ටි වලට සාපේක්ෂව නෙමෙයි බලන්නේ ඒක. නේ? එතන දෘෂ්ටියක් නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ. අපි හැම වෙලාවකදීම අපිට පුළුවන් නම් අපිව තේරුම් අරගෙන දැන් අපි හැමතිස්සෙම උත්සාහ කරේ අනිත් අයව තේරුම් ගන්නනේ. නේ? අපි අනිත් අය ගැනමනේ හෙව්වේ. ඔයාට කොහමද? ඔයා සනීපෙන්ද? ඔයා සැපෙන්ද? නේ? අපි හැමතිස්සෙම අපේ මානසිකාරයේ ගියේ හොඳට කල්පනා කරලා බලන්න. අපෙන් එළියට තමයි මෙයා යන්නේ. දැන් ඔයා කල්පනා කරලා බලන්න ඔය එළියට ගියේ එක්කෙනා ඔයාගේ පැත්තට ඔයා එවල බලන්න. ඔයාගෙන් අහන්න මම කවුද කියලා. ඔයා කවුද කියලා අහන එකේ අනිත් පැත්තට අහලා බලන්න මම කවුද? ඔන්න ප්‍රශ්නාර්ථයක් ඇවිල්ලා ඉස්සරහා. අන්න ඒකට උත්තරේ හොයන්න. මම කවුද කියන දෙයට උත්තරේ හොයන්න. ඔන්න භාවනාව. නැත්නම් මේ ත්‍රිපිටකය කටපාඩම් කරලා හරියන්නේ නැහැ. මේ තමන්ගේ වද දෙන ප්‍රශ්නයක් තියෙනවා මෙතන. සූත්‍ර පාඩම් කරලා වැඩක් නැහැ. ගාථා පාඩම් කරලා වැඩක් නැහැ. ප්‍රශ්නේ මෙතනනේ. මේ ප්‍රශ්නේ දකින්න ඕනේ. මං අහනවා ඔයා කියලා ආමන්ත්‍රණය කරන්නේ කාටද? ජීවිත කාලය තුල ඔයාගෙන් අහපු භයානකම ප්‍රශ්නේ. මම කියන්නේ කවුද? ඔන්න දැන් තමයි ඔපරේෂන් එක පටන් ගන්නෙ. ඇයි? ඉස්සරහට දික් වෙච්ච ඇඟිල්ල තමන්ගේ පැත්තට යොමු වෙලා අහනවා මම කවුද? ඔන්නෝක තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ කිං සච්ච ගවේසි. කුමක්ද මේ සත්‍ය? ඔන්න සත්‍ය ගවේෂණය. ඔබව කවුද කියලා ගවේෂණය කරන්න. ඔබගේ ගැටලුව දකින්න. ඔබගේ ගැටලුව දැක්ක මොහොතේ ඔබ මේ සියලු ගැටලු හඳුනාගෙන හමාරයි. ඔබට මේ ලෝකේ විසඳන්න ප්‍රශ්න ලක්ෂයක් තියෙන්න පුළුවන්.
හැබැයි හැමදාම ඔබ මේ ප්‍රශ්නත් එක්ක අලුත් වෙවි ඉස්සරහට යනවා. ඒ ප්‍රශ්නේ නිර්මාණය කළා තියෙන ඔබ විසින්. ඔබගේ දැනුමට සාපේක්ෂව. ඔබ පළවෙනියෙන්ම ඔබගේ ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉන්න. මෙතෙන්ට උත්තරේ දෙන්න. ඔබට මෙතෙන්ට උත්තරේ ලැබුණායින් පස්සේ අර ප්‍රශ්න ටිකට මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ එතන. මෙතනට උත්තරේ හොයනකම් මේ ප්‍රශ්නේ එන්න වැඩි වෙනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ හඳුනාගත්තොත් මෙතන තියෙන ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් ඔබ මේ සියල්ලම දකිනවා. සාපේක්ෂිත පුද්ගලයෙක් නොවි. පැහැදිලිද මම මේ කියන දේ? දැන් ඔබට ගෙදර ගිහලා කරන්න වැඩක් තියෙනවද? කරන්න දෙයක් තියෙනවද? කරන දේ සියල්ල අතහරින්න. කරන දේ සියල්ල අතහරින්න. කරන්න දෙයක් නෑ. හැබැයි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මොකද මේ වගේ තියෙනවා YouTube channel එකක්. YouTube channel එකක් තියෙනවා නිරෝධ මග කියලා. ඒකේ රෝස පාට logo එකක් තියෙන්නේ. නිලුම් මලක් මැද තියෙන බුද්ධ රූපයක logo එකක්. ඒක ක්ලික් කරපුවාම ඒ විදර්ශනා භාවනා වැඩසටහන් වැටෙනවා. දැනට 100 ගාණක් තියෙනවා. අහන්න. ගැටලු වෙයි. ගැටලුවට ඒ මොහොතේදීම උත්තරේ හොයන්න. අමුතුවෙන් දෙයක් කරන්න නැහැ. අපි හැමතිස්සෙම ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය තුල. ඒ මිත්‍යා දෘෂ්ටිය තුල ඉන්න හින්දා තමයි අපිට මේ ඇත්ත කියන දේ පේන්නේ නැත්තේ. ඇත්ත පේන්නේ නැහැ අපිට. දැන් මේ අද දේශනා කරපු දේවල් ගැඹුරු වැඩිද? තේරුණාද? එහෙම නැත්නම් මොකොත්ම තේරුන්නේ නැද්ද? මේක තීරණය කරගන්න ඕනේ. දැන් සමහරක් අය එනවනේ මෙතෙන්ට මොන හරි දෙයක් ගෙදර ගෙනියන්න බලාගෙන. තේරෙනවද මේ කියන දේ? දැන් මෙතන දෙන්නේ නැහැ කිසි දෙයක් ගෙනියන්න. මෙතන කරන්නේ මොකද්ද? දැන් ඔයාලට මොකද්ද තේරුනේ මෙතන? මෙතන තියෙන්නේ ඔයාගේ අර ඔළුවේ තීච්ච දේවල් මම අයින් කරලා ඔයාව රිලැක්ස් කරලා තමයි මම ගෙදර යවන්නේ. ඔයාගේ තියෙන අර කුණු ටික පොඩ්ඩක් අයින් කරනවා. ටිකක් අයින් කරනවා. තව ටිකක් අයින් කරනවා. තව ටිකක් අයින් කරනවා. දේශන වලට සවන් දෙනවා කියලා කියන්නේ ඒකයි. දවසක් එනවා ආලෝක උදපාදි. එච්චර කාලයක් ඔබ හිටියේ අන්ධකාරයේ. හැබැයි මේ ආලෝකය ඇති උනේ කිසි දෙයක් ලැබිලා නෙමෙයි. තීච්ච ටික අයින් වෙලා. අන්ධකාරේ නැති උනේ කෙලස් ටික අයින් වුණා. කෙලස් ටික අයින් වුණා. අයින් වෙච්ච තැන මොකද වෙන්නේ? ආලෝකය ඇති වුණා. ඒක තමයි මේ කරන්නේ. හැමතිස්සෙම තමන්වම ගවේෂණය කරන්න. තමන්වම ගවේෂණය කරන්න. අපේ මේ මෑණියන්ට කොහොමද දැනෙච්ච විදිය? වෙනස් වීම කොයි විදිහටද දැක්කේ? හා ඒක කමන්නේ.
දේශනාව තුල සිද්ධ වෙච්ච දේවල් සහ දැන් මගේ දැන් කිසියම් වචන ටිකක් පිට වුණානේ. දැන් ඒක පිට වුණා, ඒක සුලගත් එක්ක එකතු වුණා, ඒක ගියා. දැන් ඒ තුල තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මයට දැනිච්ච මොන හරි දෙයක් තියෙනවද? ඔව්. ඔව්. අපහැදිලි තැන් තියෙනවද මොන හරි? අපහැදිලි තැන් තියෙනවද? අතහරින්න. ඔව්. ආයි නැති වෙනවා. ඒක තමයි මනසේ ස්වභාවය. ආයි අර තත්වෙට එනවා. පළවෙනි දවසනේ කමන්නේ. මොකද ගොඩාක් දෙනෙකුට මේ දැන් අර අපි පුරුදු වෙච්ච භාවනා ක්‍රමයක් තියෙනවා. ඔව් අපි පුරුදු වෙච්ච භාවනා ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයෙන් නෙමෙයි. ඒ ක්‍රමයෙන් නෙමෙයි මෙතන. අපි හැමතිස්සෙම ප්‍රායෝගික පැත්තට එන්න ඕනේ. ප්‍රායෝගික පැත්තට එන්න ඕනේ. නේ? ඒතර ප්‍රායෝගික පැත්තට එනවා කියලා කියන්නේ අපි තුලින්ම මේ ධර්මය මතු කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ. මොකද පොතක තිබුණත් සූත්‍රයක තිබුණත් අපි පුරුදු වෙලා තියෙන්නේ ඒක කියවලා ඒක තේරුමක් අරගෙන ඒක මතකේ ගබඩා කරගන්න. දැනුම රැස් කිරීම තමයි මෙතන ඉන්න බහුතරයක් කරලා තියෙන්නේ. අන්තිමට දැනුම සංස්කාරයක් වෙනවා. දැනුම තිබුණා කියලා නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. මෙතන හිස් වෙන්න ඕනේ. මේ සංඥා නිරෝධය කියලා කියන්නේ ඒක. මේ සංඥා එකතු කරගෙන බෑ අපිට මේ ගමන යන්න. අපි හැමතිස්සෙම කල්පනා කරලා බලන්න ඕනේ මේ ලෝකේ පවතිනවා දිත්වයක් තුල. ලෝකේ පවතිනවා දිත්වයක් තුල. මොකද දිත්වය කියලා කියන්නේ? අන්ත දෙකක්. අන්ත දෙකක්. මට එක අන්ත දෙකකට උදාහරණයක් කියන්න. දුක සැප. දුකෙන් සැප වෙන් කරන්න පුළුවන්ද? සැපෙන් දුක වෙන් කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. මෙතන සැප ගොඩක්වත් මෙතන දුක් ගොඩක්වත් ගහන්න බෑ. ඇයි? මේ දෙක තියෙන්නේ හැම වෙලාවකදීම එකට. සැප තියෙන තැනම තමයි දුක තියෙන්නේ. දුක තියෙන තැනම තමයි සැප තියෙන්නේ. ඒක තේරෙනවද? දැන් ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නෝනේ මම කැමති නෑ දුක් විඳින්න. මම කැමතියි හැබැයි සැප ලබන්න. ඒ මයින්ඩ් එකේ නැද්ද? ඒක තමයි පෘථග්ජන පුද්ගලයාගේ මනසේ ස්වභාවය. එයා දුකට කැමති නෑ. හැබැයි සැප ලබන්න කැමතියි. ඒ සැපට හැංගිච්ච දුක දැක්කද? දැන් මං කියවනේ දැන් මේ දෙක වෙන් කරන්න බෑ කියලා. පැහැදිලිද මම කියන දේ? දැන් මේ දෙක වෙන් කරන්න බෑනේ. වෙන් කරන්න බෑ. දැන් ඔයා සැපක් දකිනවා. ඔයා ඒ වෙන් කරගත්ත සැප තුල හැංගිලා තියෙන දුක දැක්කද? අන්න දැන් මේවා හොඳට මේ දැන් තමයි හොඳට රුධිරේ ගමන් කරන්නේ. මෙච්චර කාලයක් මේවා නිදාගෙන හිටියේ. සැප තිබුණා දුක තිබුණා සැප තමයි ඕනේ දුක වැඩක් නැහැ. හැබැයි දැන් මෙතනදී අහනවා සැප අස්සේ හැංගිලා තියෙන දුක දැක්කද? දැන් ගහලා බලන්න මෙයාට. ඔන්න දැන් ඔබගේ ප්‍රඥාව අවදි වෙන්න ඕනේ. දැන් මොකද්ද මේ සැප අස්සේ හැංගිලා තියෙන දුක? ඔන්න හොයන්න දැන්. උතේ සැප විවාහ වෙලා තියෙන දුකත් එක්ක. සැප විවාහ වෙලා තියෙන දුකත් එක්ක. සැපට ආරාධනා කරනවා ඔබ. හැබැයි දුකත් එනවා.
ඔයාට නවත්තන්න බෑ ඒක. සැපට ආරාධනා කළද දුකද පැමිණේ. අන්න ද්විත්වයේ තියෙන ප්‍රශ්නේ. ඔබ අයින් කරනවා මෙන්න මේක දුකයි කියලා. හැබැයි ඒ අයින් කරන දුකේ සැඟවුණු සැපක් තියෙනවා. ඒක ඔබ දැක්කේ නැහැ. දැන් ඔබ මොකද්ද තෝරගන්නේ උතනින්? දෙකම අතහරින්න. සැපද දුකද අතහරින්න. බලන්න ලෝකෝත්තරක්. මැද තියා ගන්නවා කියලා කියන්නේ මේ මෑණි උත්තරයක් දුන්නා මැද වැඩක් නැහැ. මැද කියන්නේ උපේක්ෂාව. උපේක්ෂාව එපා. උපේක්ෂාවත් මේ ලෝකෙට අයිති දෙයක්. ලෝකෝත්තර වෙන්න නම් ත්‍රිවේදනාව ඉක්මවා යන්න ඕනේ. මේක සැප වේදනාව, මේක දුක් වේදනාව, මේක උපේක්ඛා වේදනාව. යමෙක් ත්‍රිවේදනාව ඉක්මවා යයිද ඒ මොහොතේම ලෝකෝත්තර ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත් පුද්ගලෙක්. මැද්ද වැඩක් නෑ. මනසින් දුකයි සැපයි ඔක්කොම තීරණය කරලා තියෙන්නේ මෙයානේ. දුක තීරණය කරන්නේත් මනස, සැප තීරණය කරන්නේත් මනස. ඇත්තටම සැපක්වත් දුකක්වත් කියලා දෙයක් නෑ. ඒකයි ඇත්ත කතාව. තේරෙනවද කියන දේ? සැපක්වත් දුකක්වත් කියලා දෙයක් නෑ. යමක් සැප බව තීරණය කරන්නේත් යමක් දුක බව තීරණය කරන්නේත් මමනේ. ඉතින් සැපයි දුකයි කියලා කොහොමද අපි වෙන් කරන්නේ? කෙනෙකුට සැප එකක් තවත් කෙනෙකුට දුක නැද්ද? එහෙම තියෙනවනේ ඕන තරම්. දැන් අපි හිතමු මම කැමති රතු පාට මලකට. දැන් මට රතු පාට මල දැකීම සැපයි. අපේ සේනානායක මහත්තයා ඇවිල්ලා කියනවා නෑ. මම කැමති සුදු පාට මලකට. ඔන්න මේ මහත්තයා රතු පාට මලත් එක්ක ගැටුණා. රතු පාට මල එතුමාට දුකක්. එතුමා සුදු පාට මල සැපක් විදිහට ඇල්ලුවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ රතු මලේද සුදු මලේද? මලේ නෙමෙයි දරුවෝ ප්‍රශ්නේ තියෙන්නේ හිතේ. ඔබ ධර්මයේ තුල එනකොට ඔබ දකිනවා මෙතන රතුත් නැහැ සුදුත් නැහැ. අවසානයේ ඔබ එනවා මෙතන මලකුත් නැහැ. මලකුත් නැහැ. ඔන්න අපේ රැවටීම කොච්චර දුරකට අපි ගිහිල්ලා තියෙනවද? ඉතින් දැන් අපි උදේ ඉඳලා S2 වහගෙන එරමිනියා ගොතාගෙන මෙහෙම හිටියා කියලා ඔය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. සුදු රෙද්දක් පෙරෝගෙන පන්සලට වෙලා හිටියා කියලා මේ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒක ඇත්ත කතාව ඕක. අපි අපිව ගවේෂණය කරන්න ඕනේ. අපි අපේ ගැඹුරට යන්න ඕනේ. ගැඹුරට ගිහිල්ලා මේක හාරන්න ඕනේ. හාරලා ගන්න ඕනේ තමන්ගේ තියෙන කුණු ගොඩ එළියට. මේ කුණු ගොඩක් නේ මෙතන තියෙන්නේ. මේ මනස කියලා කියන්නේ සංසාරයක් පුරාවට ගෙනාපු කුණු ගොඩක්. මේ කුණු ගොඩේ තියෙනවා අර විදිහටම ද්විත්වයක්. මොකක්ද ඒ ද්විත්වය? අතීතය අනාගතය. බලන්න ඔබගේ මනසේ මේ මොහොතේ ඔය සංඥා දෙක තමයි එන්නේ. එක්ක කරපු වැඩක් ගැන මතක් වෙනවා, එහෙම නැත්නම් කරන්න තියෙන වැඩක් ගැන මතක් වෙනවා. පැහැදිලිද? එක්ක ඊයේ කරපු එකක් මතක් වෙනවා, එහෙම නැත්නම් හෙට කරන්න තියෙන එකක් ගැන මතක් වෙනවා. වර්තමානයත් අතහරින්න. වර්තමානයත් එපා. වර්තමානයේ කියලා කියන්නේ ඒකත් මේ ලෝකෙටයි තියෙක. තුන් කාලේ ඉක්මවා යයිද? අතන ත්‍රිවේදනාව ඉක්මවා යයිද? මෙතන තුන් කාලේ ඉක්මවා යයිද? හිතම ලෝකෝත්තරේ. අතීත, අනාගත, වර්තමාන. ඔබට ඇත්තටම අතීතයක්වත් අනාගතයක්වත් තියෙනවද? අතීතයක්වත් අනාගතයක්වත් තියෙනවද?
දෙන්න බලන්න උත්තරේ. අතීතයත් ඔබ හදාගත්ත දෙයක්. දැන් අතීතය කියන්නේ මම මේ මීට මේ අවුරුදු ගානකට කලින් අතීතේ නෙමෙයි. මගේ මේ වචන ටික පිට වෙලා ගිය අතීත දැන් ඒක දැන් අතීතෙට ගිහින් ඉවරයි. එහෙම කරනකොට ඒක අතීතෙට ගිහින් ඉවරයි. එහෙම කරනකොට අතීතෙට ගිහින් ඉවරයි. එතකොට ඔබට පවතින්නේ වෙනස් වෙවි ක්ෂණයක් පාසා වෙනස් වෙවි යන මේ මොහොතක් පමණයි. අලුත් වෙවි යන නිශ්චලව පවතින මේ මොහොතක් නෙමෙයි. ක්ෂණයක් පාසා වෙනස් වෙවි යන මේ මොහොතක් පමණයි ඔබට තියෙන්නේ. අන්න ඒක තමයි ඔබට ගැටලුවක් ඇති කරන මොහොත. පැහැදිලිද? ක්ෂණයක් පාසා හොඳට තේරුම් ගන්න මම මේ කියන දේ. ක්ෂණයක් පාසා වෙනස් වෙවි යන මේ මොහොතක් තියෙනවා. මේ මොහොත දැන් ගඟක් ඔබ ඉස්සරහින් ගලාගෙන යනවා. ඔබ මේ මොහොත කියලා නවත්තන්නේ කොතනද? ඔබ නවත්තන්න සැරසෙනකොට ඒ මොහොත අතීතයට ගිහිල්ලා ඉවරයි. ඔබගේ සිතුවිලි ධාරාවත් ඔය වගේ තමයි. මේ මොහොත කියන දේ මෙහෙම කරනකොට වෙනස් වෙලා ඉවරයි. එහෙනම් අන්න ඒ ක්ෂණයක් තුල වෙනස් වෙන මේ මොහොත තුල තමයි දරුවෝ ඔයා සැප දුක අල්ලන්නේ. සැප දුක අල්ලන්නේ ක්ෂණයක් තුල වෙනස් වෙන මේ මොහොතේ. එහෙනම් මේ මොහොත සැපයිද දුකයිද? දුකයි. මේ මොහොත අතහරින්න. මේ මොහොත අතහරින්න. මේ දේශනා කරේ බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටකයම තමයි. ත්‍රිපිටකය. ඔච්චරයි තේරුම් ගන්න තියෙන්නේ. ඔය බුදුහාමුදුරන්ගේ දර්ශනය අකාලිකයි කියලා කියන්නේ ඔන්න ඔය කාරණාව නිසා. තුන් කාලෙම ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. ඒක අතීතයටවත් අනාගතයටවත් වර්තමානයටවත් අයිති දෙයක් නෙමෙයි. තුන් කාලෙම ඉක්මවා යන්න ඕනේ. අකාලිකයි. දැන් බලන්න මෙච්චර කාලයක් ධර්මයේ ශ්‍රවණය කරා නම් ධර්මයේ හෙව්වනම් එතන සහ මෙතන ඔයාට ඔයාගේ ගැටලු निराකරණය කරගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. නේ? කලයුතු කිසිවක් නැත. කලයුතු කිසිවක් නැත. බොහෝම විමසිල්ලෙන් තමන් දිහා බලාගෙන ඉඳීම තමයි කරන්න ඕනේ. ඒක තමයි විමර්ශනය. විමර්ශනය. මෙන්න පැහැදිලි නේද? ඒක විමර්ශනය. දැන් මොනවද තියෙන ගැටලු? මම විශේෂයෙන්ම අද මේ අලුතෙන් ආපු අයට පොඩ්ඩක් කතා කළේ එකයි. මොනවද තියෙන ගැටලු? මොනවද ගැටලු? යන හරි. සරලයි. මොනවද ගැටලු? ක්‍රියාවෙන් ඔව් ක්‍රියාවෙන් තොරවීම සහ දැන් ක්‍රියාවෙන් තොර වෙන්න දන්නේ නැහැ. ඒකද ඔය කියන්නේ? ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මම ඔබගෙන් අහනවා ප්‍රශ්නයක්. නිකන් ඉන්නද ලේසි වැඩක් කරන්නද? නිකන් ඉන්නද ලේසි වැඩක් කරන්නද? නිකන් ඉන්න අමාරුයි. ඒ උත්තරේට එකඟයිද? අපේ පුතා මොකද කියන්නේ? ඒ පිටිපස්සේ ඉන්න මෑණියෝ කියනවා නිකන් ඉන්න එක අමාරුයිලු, වැඩක් කරන එක ලේසියිලු. මොකද? එකඟයි. අපේ නෝනා ඔව්
නෑ මං හරි ලේසිද පාසුද කියන එක. හොඳයිද නරකයිද කියන එක නෙමෙයි. ඔව් නෑ වැඩක නියලිලා ඉන්න එකද ලේසි? එහෙම බෑ වැට උඩ උත්තර දෙන්න බෑ. හරි. ඇත්ත කතන්දරේ නිකන් ඉන්න එක අමාරුයි. නිකන් ඉන්නවා කියන්නේ මේ පුටුවක් කුට්ට වෙලා ඉඳගෙන අත් දෙක බැඳගෙන කකුලක් පිට කකුලක් දාගෙන ඇස් දෙක වහගෙන ඉන්න කතන්දරේ නෙවෙයි. මනසේ ක්‍රියාවලිය නිදහස් කිරීම තමයි නිකන් ඉන්නවා කියන්නේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබේ මනස හැම වෙලාවකදීම වැඩක් ඉල්ලුවා. තමන්ගේ වැඩ නැත්තම් අල්ලපු ගෙදර වැඩේ හරි ඉල්ලනවා. එයා මොනවද කෑවේ? එයා කොයිද ගියේ? එයා මොනවද කරන්නේ? ඔයා යන්නේ මොන පන්තියටද? ඔයා ඉන්නේ කීය වසරේද? මේ අනුන්ගේ වැඩක් හරි ඉල්ලගෙන තමන් කරනවා ඒ වෙලාවේ. ඒක තමයි ඒ වැඩක නියැලෙනවා කියලා කියන්නේ. අන්න ඒකෙන් නිදහස් කරන්න ඕනේ. ඒකෙන් නිදහස් වෙනවා අර එළියට දික් වෙලා තියෙන අත තමන්ගේ පැත්තට හැරුණාම. දැන් තමන්ගේ නනේ හොයන්නේ. ඒක වටිනවා. තමන්ගේ ප්‍රශ්නේ තමයි දැන් හොයන්නේ. දැන් ඔබ නිකන් කල්පනා කරන්න ඔබට හිතෙන්න පුළුවන් මේ බාහිර ලෝකයේ ප්‍රශ්න 100ක්. ඔබගේ ඇඟ පැත්තට ඇඟිල්ල දික් කළා බැලුවොත් ඔබට ප්‍රශ්න කීයක් වෙන්නේද? 100ට අඩුද වැඩිද? ඈ 100ට අඩුද වැඩිද? ඔව් තමන්ගේ පැත්තට දික් කරොත්. ඔව් නේද තමන්ගේ පැත්තට දික් කරලා බැලුවොත් ප්‍රශ්න කොච්චර පෙනෙයිද? ප්‍රශ්න වැඩි නේ මෙතනින් තමයි මේ ප්‍රශ්න පැටව ගහන්නේ. දැන් බාහිර ලෝකයේ තියෙන ප්‍රශ්න 10යි කියලා හිතන්නකෝ. පේන්නේ 10යි කියලා හිතන්නකෝ. ඔය 10 20ක් වෙන්නේ මෙතනින්. ඒ ප්‍රශ්න 10 20ක් කරගන්නේ මෙතනින්. එතකොට ක්‍රියේටර් ඉන්නේ මෙතන. නිර්මාතෘ මෙතන. මෙයා තමයි මේ හද දාන්නේ. මෙයා හද දානවා. මෙයා හද දාලා මෙයා මේ ටික විඳවනවා. ඒකනේ කරන්නේ. ජීවිතේම කරන්නේ ඕගනේ. මෙයා තමයි මේ ප්‍රශ්නේ හදන්නේ. මෙයා ප්‍රශ්නේ හැදුවා දැම්මා. කොහොමද ඒකට මට උදාහරණයක් කියන්න. ප්‍රශ්නයක් හදලා ඉවරලා දානවා. කොහොමද ඒකට පුංචි උදාහරණයක් කියන්නේ? කොහොමද ප්‍රශ්නේ හදලා දාන්නේ අපි? මල් වලට ආසයිද? මල් වලට ආසයිද? මල් ආසයි. කැමති මලක් කියන්නේ? නිලුම් මල. ඔන්න දැන් ඔයා ඉස්සරහා තියෙනවා නිලුම් මල. හරිද? දැන් නිලුම් මලට ආසයිනේ ඔයා. ඔයා නිලුම් මලත් එක්ක ඔන්න දැන් ඇලිලා තියෙන්නේ. නිලුම් මලත් එක්ක ඇලුනා. ඔයා නිලුම් මලෙන් අහන්න මේ නිලුම් මල පිපුණේ මට ඕන නිසාද? ඔන්න සංවාදයක්. සජීවී දෙන්නෙක් නෙමෙයි අජීවී ජීවී දෙන්නෙක් අතර සංවාදයක්. නිලුම් මලෙන් අහන්න මේ නිලුම් මල පිපුණේ මට ඕන නිසාද? මොකද එයාගේ උත්තරේ? කවුද උත්තරේ දෙන්නේ දැන්? ආන්න තමන්ගේ පැත්තට දික් කරගත්ත ඇඟිල්ල ඔන්න දැන් තමන්ගේ උත්තරේ නෝ දැන් ඔයා මෙච්චර කාලයක් මේ නිලුම් මලට ආස කළේ කෙනෙක් කිව්වා අනේ මල්ලි හරි ලස්සනයිනේ මේ නිලුම් මල. මේ නිලුම් මල හරි සුවඳයිනේ. ඔයා මේ වටපිටාවත් එක්ක තමයි ඔයා මේකට ඇලිලා ගියේ. ඔය ඇත්තටම දැන් ඔයා බාහිර ලෝකේ අයින් කරන්න. දැන් දෙබස තියෙන්නේ නිලුම් මල සහ ඔයා අතර. ඔයා අහනවා මේක පිපුණේ මට ඕන නිසාද? දැන් ඔයා දැන් මේකට උත්තර දෙන්න ඕනේ කොහෙවත් බේස් වෙන්නේ නැතුව. එතනනේ සත්‍ය තියෙන්නේ. පැහැදිලිද මම කියන්නේ? ඒතර එතන උත්තරයක් දෙන්න ඕනේ නැහැ. යාට ඕන හින්දා නෙමෙයි. එහෙනම් කාගේ අවශ්‍යතාවයක් නිසාද මේක පිපුණේ? ස්වභාව ධර්මයේ අවශ්‍යතාවයක් නිසා. හිරු එළියෝනේ, ජලයෝනේ, වාතයෝනේ. ඒ ටික නැත්තම් මෙතන නිලුමක් නිර්මාණය වෙන්නේ නැහැ. අහන්න ඔය පාට දුන්නේ මමද? මොකද උත්තරේ? නෑ. පාට දුන්නේ කවුද එහෙනම්?
ඒකත් ස්වභාව ධර්මය. සුවඳ සුවඳට ආසයි. සුවඳ දුන්නේ කොහොමද? එimhe මෙච්චර මේකට ඇලිලා තියෙන්නේ. මොකක්ද එතනින් දෙන උත්තරේ? නෑ. සුවඳ දුන්නෙත් ඔබ නෙවෙයි. සුවඳයි ඔබ අතර සම්බන්ධයක් නෑ. හරි සිනිඳුයි මේ පෙති. මම මේ මෘදු බවට හරි ආසයි. මේ මෘදු බව ඇති කරේ මමද? මොකද උත්තරේ? නෑ. ඔය ගිහිල් ලෙවල් එක දවසක් එනවා. මේක යම් දවසක ලෝක ධර්මයට අනුගතව පර වෙනවා. ඒ පර වෙන්නේ මට ඕන නිසාද? මොකද දෙන උත්තරේ? දැන් ඔයයි මලයි අතර තියෙන සම්බන්ධය මට කියන්නේ. අට කිසිම සම්බන්ධයක් නැති එකක් එක්ක වා කන්ටෙක්ස්ට් තියාගෙන. යාට යන්න දෙන්න. ඔයාගේ නෙමෙයි. ඔය ඊළඟ පාර දකින්න ආයි මලක්. ආයි මලක් දකින්න. ඒ මල දැක්ක හැටිය අර කතන්දර ටික පට ගාලා ඔලුවට එනවා. හරිට වැඩි ඉක්මනින් ඔයා මේ මල දිහා දකින්න. ඒක ස්වභාවයේ කැමැත්තට පිපිච්ච දෙයක්. ස්වභාවයේ කැමැත්තට පර වෙන දෙයක්. ස්වභාවයේ වර්ණයක්. ස්වභාවයේ සුවඳක්. දැන් ඇත්තටම මෙතන පිපෙන පර වෙන මලක් තියෙනවද? ඇත්ත කතන්දරේ. පිපෙන පර වෙන මලකුත් නැහැ. පිපෙන්නේ ඔබේ සිටිවිලි. පර වෙන්නේ ඔබේ සිටිවිලි. හොඳට තේරුම් ගන්න මම මේ කියන දේ. මල පිපෙන්නේ නැහැ පුතේ. මල පර වෙන්නේ නැහැ. ඒක මලේ ස්වභාවය. මල පිපෙනවායයි අර්ථකථනය කළේ මමයි. මල පර වෙනවායයි අර්ථකථනය කළේ මමයි. නමුත් ඒ මලේ ස්වභාවයයි. සදාකල් පිපි පවතින මල් ඔයා දැකලා තියෙනවද? හැමදාම මේ මල් පිපිලා. දැකලා තියෙනවද එහෙම? නෑ. උපත සහ මරණය. උපන්න තැනම තමයි කෙනෙක් මැරෙන්නේ. දෙකක් නෑ. උපදිනකොටම එයා මැරිලා ඉවරයි. උපදිනකොටම මැරිලා ඉවරයි. ඔන්න අපි සංස්කාරයත් එක්ක ඇලිලා සංස්කාරය නුවණින් දැකලා දැක්කද? සංස්කාරය නුවණින් දැකලා සංස්කාරය නුවණින් දැකලා අයින් වෙනවා. මලෙන් අයින් වෙනවා. ඒ මලෙන් අයින් වෙනවා කියන්නේ මල ප්‍රතික්ෂේප කරනවා කියන එකද? නෑ. ඔයාලට පුළුවන් මේ මල අරගෙන පූජා කරන්න. ඒ පූජා කරන්නේ මලත් එක්ක ඇලිලා නෙමෙයි. මලත් එක්ක ඇලිලා නෙමෙයි. ඔයා දැක්ක මේක. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් සැදිලා තින්නේ මේක. මේක මල කියලා නිර්වචනය කරෙත් මම. පිපෙනවා කියලා නිර්වචනය කරෙත් මම. පර වෙනවා කියලා නිර්වචනය කරෙත් මම. නෙළුම කියලා නිර්වචනය කරෙත් මම. මම පවුනේ. හිතෙන්නේ නැද්ද? මං හරි අසරණයි. අන්න ඒක තමයි අපේ රැවටීම. ඒක තමයි අපේ රැවටීම. ඉතින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ ඔන්න ඔය රැවටීමෙන් නිදහස් වෙන්න. ඉතින් අමාරු දෙයක් තියනවද උතන කියන්න මට? උතන අමාරු දෙයක් තියනවද? නෑ. බොහොම සරලයි. බොහොම සරලයි. බොහොම සරලයි. තමන්ව ගවේෂණය කරන්න. සත්‍ය දකින්න. එහෙනම් සියලු දෙනාටම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් මේ භවය තුලදීම නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියලා සාදුකාරයක් ලබා දෙන්න.